උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත වූ බන්දුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සැම විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් වසර 104යි මාස 3ක් ආයු වළඳා දෙසැම්බර් මාස 31 වෙනි දින දායකත්වයේ දරූ අය අතරින් වෙන් වූ බන්දුමති හෙට්ටි හේවා ආදරණීය මෑණියන්ට සසර කතරින් එතරව නොපමාව නිවන් මඟ ලැබේවා. දෙමාපියන් ඇතුළු සියලුම පවුලේ මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට අවශ්‍ය නම් මෙම උතුම් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය අනුමෝදන් වෙත්වා. එසේම ගෞරවනීය දේශකයාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. බුදුදහම බැබලේවා. කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම දුරින් දුර වේවා. අනාගත ලංකාවේ ගුණවත් නැනවත් දහමට ලැබි පාලකයින් බිහි වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තදීපා විහෙරත අත්ත සරණා නඤ්ඤ සරණා. ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණාතීති. මේ මොහොතට යෙදී තිබෙන ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණා බිලාසී සදහැබර පින්වත්නි, අනුග්‍රහක බවතුන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට මඟ මුල් කර ස්වාමීන් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියලා තමයි මාතෘකාව දීලා තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය කියවහම ඔබට දුකයි හේතුවයි නැති උතනයි කියන වචන හතර මතක් වෙන්න පුළුවන්. මේ හතර ඔස්සේත් මේ කරුණු පැහැදිලි කිරීම කර තිබෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ. වර්තමානයේ දේශකයන් වහන්සේලාත් තම තමන්ට රුචි සහ කැමති පරිදි හැකි පරිදි පැහැදිලි කරනු ලබනවා. නමුත් මා දකිනවා යම් යම් තැන්වල තථාගත බුදු පියාණන් වහන්සේ මෙම දේශනාව චතුස්සත්‍ය කුළු ගන්වා දේශනා කර කල්හි ජාතක කතාවලත් ඕක තියෙනවා. එමනම් මේ චතුස්සත්‍ය කියන්නේ අර වචන හතරට වඩා ඔබේ ජීවිතය තුළ කුළු ගන්වෙන්න ඕන, මතුවෙන්න ඕන කාරණාවක්. එනිසා අපි අද චතුස්සත්‍ය කියන මාතෘකාවෙන් තොරව චතුස්සත්‍ය කතා කරමු. එහෙමත් පුළුවන් බලන්න. මා ඔබට කරුණු කිපයක් මතක් කර දෙන්න කැමතියි. අපි අවුරුදු 1400ක පමණ ශාසන ඉතිහාසයක් සහ ලිඛිත ඉතිහාසයක් ඇති රටක් සහ ජාතියක්. ඒක මුල් කාලේ බෞද්ධම සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අදත් වෙනස්කම් බද්ධ වෙලා තිබුණාට මේක ඉතිහාසය තවත් අවුරුදු 300ක් තරම් ඈතට යනවා ಭಾರತයට. එතකොට බෞද්ධින් වශයෙන් අපි පරපරක උපත ලබා පාසල් යනවා. අනතුරු දහම් පාසලොත් යනවා. පැවිදිනොත් පිරිනොත් යනවා. මේ තුනෙන්ම අපට බුදු ධර්මයේ කියලා නැත්නම් බුද්ධ ආගම කියලා විෂයක් හදාරන්නට ලැබුණාම මේක තුළ අපට 1 සිට 13ට එන විට මහ විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. මේ දැනුම් සම්භාරය ලැබෙන්නේ මොන මාතෘකා යටතේද කියලා මතක් කරගන්න. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ සංස්කෘතිය, සමයාන්තර ඥාන. ඇහුවොත් ඕන තැනකින් කියන්න, ඕන තැනක් පැහැදිලි කරන්න. බුදුන් වහන්සේ සිදුහත් කුමරු උපන් තැන, බුදුන් තැන පිරිනමන වැඩි තැන, ප්‍රථම දෙවන තෙවන ලංකා ගමනය, ආලෝක දමනය ආදී කොට ඇති පිළිබඳව වැලගිය තැන් මුලගිය තැන් කියන්න දන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් මා දකිනවා මේ සියල්ල දැන ගැනීම
අත්‍යවශ්‍ය නැහැ. අනවශ්‍යයි කියන එක නෙවෙයි ඒක කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. දැනගත්තට කමකුත් නැහැ. නමුත් මේ සියල්ල නොදැනගත්තත් දැනගත යුතු තව දෙයක් තිබෙනවා. දැන් අපි බුදුන් වහන්සේගේ පහළවීම භාරතයේ නැත්තම් දඹදිව ජම්බුදීප කියලා එහාට අගේ වටිනාකම එකතු කරමින් තමයි කලක් තිස්සේ අපි මනසේ හදාන හිටියේ සහ බුද්ධ භූමි වන්දනා කියලා හැංගියේ. මතිමත් මතාන්තරයක් ඔප්පු කරන්න නැත්තම් පැහැදිලි කරන්න උත්සාහයක් පවතිනවා. ඒක වැරදි. බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව ඉපදුනේ මෙහෙ කියලා. ඒකටත් කරුණු තියේවි. ආයෙත් අර මොකද කරන්නේ අවුරුදු 2700ක අතීතේ හාරලා උස්සර බලන එක. වාද විවාද කරගන්න එක. මා දකිනවා මේ හැම දෙනා තුළම අවුරුදු 1700ක ඉතිහාසය දන්නවා. විවිධ පැතිවලින් Taman හදෑරු විෂයන් ඔස්සේ. බොහෝ දෙනා දන්නේ නැති එක දෙයක් තියෙනවා. Taman ගැන දන්නේ නැහැ. දැනගත යුතු එකම දෙය Taman ගැන දැන ගැනීම. අරවා තිබුණත් එකයි නැතත් එකයි. මේ පිළිබඳව පළමුවෙන්ම ඔබ ඉගෙන ගත්ත ශාසන ඉතිහාසයේ තිබෙන තැනත් මම ඔබට මතක් කරන්නම්. නැත්නම් බුද්ධ චරිතයේ බද්දවග්ගිය කුමාරවරු Tamanගේ ස්වර්ණාභරණ පැහැරගෙන ගිය කතපිටු පසළොහු බඳිමින් දුවද්දී බුදුන් වහන්සේ වණ ගැහෙනවා. උන්වහන්සේගෙන් විමසන්නේ තොරතුරක් විතරයි. කතක් මේ පැත්තේ දුවනවා දැක්කද? උන්වහන්සේ මාතෘකාවක් ගන්නවා. කත තමයි එතන අනුන් ගැන වශයෙන් සඳහන් කරන්නේ. අනුන් ගැන සොයන එකද වඩා වටින්නේ Taman ගැන සොයන එකද? ඔවුන් පිළිගන්නවා Taman ගැන සොයන එක වඩා වටිනවායි කියලා. ඊට පස්සේ උන්වහන්සේ Taman ගැන සොයන හැටි තමයි මේ බද්දවග්ගිය කුමාරවරුන්ට දේශනා කරලා තිබෙන්නේ. මේ සමස්ත බෞද්ධ සමාජයේම තේරුම් ගත යුතුයි මේ තථාගතයන් වහන්සේගේ දේශනාව Taman ගැන සෙවීම. ඒක අතෑරලා අර මොනවද දැනගත්තත් ඒවා ජීවිතයට උදව් වෙයි, ජීවනෝපායට උදව් වෙයි, රැකියාවට උදව් වෙයි, උගන්වන්න උදව් වෙයි, යම් කිසි දේවල් සංරක්ෂණය කරන්න උදව් වෙයි. නමුත් අදාළ මූලික කාරණයට ප්‍රවිෂ්ඨ වෙන්නට බැරි වෙනවා. මන්දයත් ඔබ මේ ඉදිරිපත් කළා වූ මාතෘකාව හතරට බෙදුවොත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයත් ජීවිතය තුළ. මතක තියාගන්න ජීවිතය තුළ. තථාගත බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම තුළ උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය නොගත් සමාජයකට ඔවුන් අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔවුන් සැපයයි උපකල්පනය කළාට ඔවුන් සොයන සැප පසලුහු බැඳීමේදී ඔවුන් දුකට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගමික අන්‍යාගමික දේශීය ජාතික දාත්‍යන්තර කියන ભેදකින් තොරව. නමුත් ඒක බුදුවරයෙක් වැනි උතුමෙකුගෙන් සවන් දුන්නේ නැත්නම් මේක වෙන ආකාරයේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඔය Taman ගැන සෙවීම කියලා කියන්නේ. එතකොට Taman ගැන සෙවීමේදී Taman කවුද කියලා හොඳට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔබේ පෙළපත් නාමය හෝ උස මහත හෝ බර හෝ උගත්කම් නෙවෙයි. ඒවා ඉතින් ජීවදත්ත වශයෙන් රැකියාවලට හැරෙමිනේ උදව් වෙන්නේ. ඒ ඔබ කතා කරන ඒ උගත් නූගත් ආඩම්බර සාඩම්බර ධනවත් දුප්පත් තවත් විවිධ කාරණාවලින් Tamanගේ හිස උද්දුම්මාගත් අයගේ පිටපැත්තේ තත්ත්වය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔවුන්ගේ ඇතුළත තත්ත්වය. අන්නේ ඇතුළත තත්ත්වය
හොයාගන්නට තථාගතයන් වහන්සේ මිනිසුන්ට උදව් උපකාර කරනවා. ඒ මිනිසුන්ට උදව් උපකාර කිරීමේදී ඔවුන්ගේ ගමන් මඟ ඔවුන්ට තේරෙනවා. මහමාවතක ගමන් මඟ නෙමෙයි ජීවන ගමන් මඟ. ඒ ජීවන ගමන් මඟ තුල පවතිනා වූ සාවද්‍ය බවක් හෙවත් වැරදි බවක් සවන් දෙන අය වටහා ගන්නවා. ඒ ජීවිතයේ ගමන් මඟ තුල තමන් තුල පවතිනා වූ සාවද්‍ය බව සහ ඒට හේතුව තමයි මේ දුක සහ හේතුව කියලා කියන්නේ. ඒක තේරෙනවා නම් තවත් ඒ සාවද්‍ය නැත්තම් වැරදි මාවතේ යන්න ඕන නෑනේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? අනවජ්‍ය නැත්තම් නිර්වජ්‍ය මාවතට යන්න වෙනවා. ඒක ජීවිතය තුළ සාවද්‍ය මාවතේ යන අයට ඊට පස්සේ නිර්වජ්‍ය මාවතට යනකොට නැති වූ තැන සහ මාර්ගය ගන්න වෙනවා. මෙන්න මේ ඔබට ලැබුණ සුන්දරතර මහඟු අවස්ථාව ලබාගත් ජීවිතය ඒ ජීවිතය තුළින් වඩාත් සුන්දර වූ නිමාවක් සඳහා එමත් නැත්නම් වඩාත් සුන්දර වූ ගමන් මගක් සඳහා මංපෙත් සලසාදීම මංපෙත් හෙළිකරදීම තථාගතවරුන්ගේ කාර්යභාරය. එම යුගයට අපි කියමු 2700 යුගයට ඒ මග පැහැදිලි කරගන්නා පළවැන්නා තමයි තථාගත බුදු පියාණන් වහන්සේ කියන්නේ. මොකද ඒක මිනිස් සමාජය සඳහා වැසී තිබෙන මාර්ගයක් වශයෙන් තමයි පෙන්වනු ලබන්නේ ත්‍රිපිටකය තුළ. ඒක කෙනෙකුට සාමාන්‍යයෙන් හිතා බලා විවරණය කරන්න තරම් ඔහුගේ ප්‍රඥාව මුහුකුරා ගොස් නැහැ. බෝධිසත්වර යනු මෙසේ බොහෝ කලක් මොහුකුරාගේ බුද්ධියකින් යුක්තව දියුණු කරගෙන පුරුදු කරලා අතෑරලා තිබෙන මේ ජීවිතයේ ආපහු ඒ පුරුද්ද මතු කරගන්න පුළුවන් තැනක ඉන්න අය. ඔබටත් මතක නැතිව සමහර විට ඔබ රියදුරු පැදවීම කරලා අතහැරලා හිටියොත් එහෙම අවුරුදු 15ක් 20ක් මතක නැතුව යනවා. නමුත් ඒ ආපහු ආයෙත් මුදල් ගෙවලා සති දෙකක් තුනක් මාසෙම පුරුදු වෙන්න ඕනේ නැහැ. පැය දෙකක් යනකොට ආපහු පැයක් යනකොට ඔබට එතෙන් එන්න පුළුවන්. අර පරණ පුරුද්ද අලුත් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ සංසාර ගමනේත් Tamanගේ ජීවිතේ කරගත්ත පුරුදු එහාත් පෙර ජීවිතවල මේ ජීවිතේ ආපහු විඩ පෑදුනහම මතුවලා ඇවිදින් අලුත් වෙනවා වැඩි දියුණු වෙනවා. එතකොට බුදුවරයෙකුට අර ස්වයම්භූ ඥානය කියන එකෙන් කියන්නේ අන්නේ විදිහට මේ අනිකුත් සමයන් දෙස විමර්ශනයෙන් බලා සමයන් කියන්නේ ඒ කාලේ ಭಾರತයේ තිබුණා වූ 62ක් මිත්‍යා දෘෂ්ටි ඒවා ඉගෙනගෙන හදාරලා අනුගමනය කරලා අපේක්ෂිත ප්‍රතිඵලෙහි නැති බව තේරුම් ගැනීම තුළින් මේ නොවේ සත්‍ය කියලා තව එහාට හොයන්න හැකියාව තියෙන මේ බුදුවරුන්ට නැත්නම් බෝසත් චරිතවලට අර ඒ යවන විට සමාජයේ තිබුණ ටිකට කියන්නේ නැහැ කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලා. ඒ ටික පදනම් කරගෙන එතනින් එහාට හොයන කොටස තමයි කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලා කියන්නේ කියන එක ඔබ තේරුම් ගන්න වෙනවා. සත්‍ය පදයට තියෙන අර්ථය කුසල් කියන පදයට මම මෙන් පෙර පැහැදිලි කරපු දේශනාවල කරලා ටිකක් ගැඹුරක් තියෙනවායි කියලා. අන මේ බුදුරු හෙළි කරන්න වූ කාරණය අනතුරුව මිනිසා සඳහා විවෘත වෙනවා. මිනිස් සමාජය සඳහා විවෘත වෙනවා. අපි යම් සීමාවන් පනවාගෙන තිබුණාට එක් දිවයිනකට හෝ එක් ජාතියකට හෝ එක් ආගමකට හෝ අයිති දෙයක් වෙන්නේ නැහැ. එයට රටක් ජාතියක් ආගමක් ස්ථීවෘ ස්වභාවයක් වළංගු වෙන්නේ නැහැ. ඒක වළංගු වෙන්නේ මානව සමාජය සඳහා, මිනිස් සමාජය සඳහා. මිනිස් සමාජය සඳහා වුණාට ඒට අවධානය යොමු කරන්නේ නැත්නම් කවුරු හරි ඔවුන්ට මේ තමාව සොයා ගන්නට ලැබෙන්නේ නැහැ. අන්න එතන තමයි මේ වෙනත් දෘෂ්ටිගත වීම තුළ සමයන් ගත වීම තුළ ඒවා අන්ධ විශ්වාසයෙන් විශ්වාස කිරීම තුළ මේ ලබාගත් මග ඇවිරෙන විදිය. දැන් බුදු සමය තුළම සඳහන් වෙනවා මනුස්ස ප්‍රතිලාභේ නම් වැදගත් මේ සඳහා කියලා. නමුත් තථාගතරු හෙළි කළ රහසත් ඕන කියලානේ පෙන්වන්නේ සද්දම්මස්සච දේශනා කියලා.
තථාගතවරු හෙළි කළ රහස. තථාගතවරු හෙළි කළ රහස කියන්නේ අවුරුදු 2700ක් තිස්සේ ආපු බුද්ධ චරිතය, බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය නොවේ. ඒක මේ කාලේ පැවැත්ම සිදු වුණා වූ අර්බුද සහ ගැටලු පිළිබඳ තොරතුරු. අන්න අර තථාගතවරු එලි කරපු කාරණේ ලොකු දෙයක් නෙමෙයි, ටිකක්. එය තමා සොයාගත යුතුයි තමා තුළින්. ඒ තථාගතවරු හෙළි කළා වූ රහස පිළිබඳ අර්ථකථනය නැත්තම් අටුවාව තමන් ළඟ තිබෙන්නේ. තමන්ගේ මේ අටුවාව පාවිච්චි කරලා තමන් ගැන හොයලා බලන්න ඕන. ඇතැම්මිට අපේ ධර්ම දේශනාවලදී අපි මේ පිළිබඳව කතා කරමින් පවසන දෙයක් තිබෙනවා. මේ බුදු සමය හරියට කැඩපතක් වගේ කියලා. බලන්නේ එහි ශ්‍රියාව කැඩපතට එබීලයි. කැඩපතේ නෙමෙයි ශ්‍රියාව බලන්නේ මුහුණේ. සබාලංකාරයේ මුහුණේ තමන්ට දැක ගන්නට බෑනේ. එතකොට තමන්ව දැක ගන්න කැඩපතට එබී බලනවා. අධ්‍යාත්මිකය තුළ ඔබ ඉන්නා වූ ඔබ දැක ගන්නට බුදු සමයේ ධර්ම දේශනා නැමැති කැඩපතට එබී බලන්න. එවිට ඔබ පේන්න ගන්නවා. ඒ පේන්න ගැනීම තුළ ඔබට කැඩපත ඔබට පෙන්නනවා ඔබේ කෙස් රොදක තියෙන වරද. මූණේ ගෑවුනා වූ සුවඳ විලවුන් වල පවතිනා වූ පැල්ලම් ස්වභාවය. කොලරේ කමිස කොලරේ හෝ ටයි පටියේ තිබෙනා වූ ගැටේ ඇදය හදා ගන්න පුළුවන් නේද දැක්කම? අන්න ඒ වගේ මේ ඔබ පෙන්වීමේදී ඔබ ළඟ පවතිනා වූ ඔබට දුක් ගෙනත් දෙන දුර්වලකම් ටික තමයි තථාගතයන් වහන්සේ පළමුව පෙන්වන්නේ. ඒවා තේරෙන අයට නම් ඒක ඕනත් නෑ, නිදහස් වෙන විතරක් ආකාරයේ පමණකුත් පෙන්වනවායි කියලා තිබෙනවා. නමුත් වත්මන් සමාජයට මං හිතන්නේ ඒක ඒ ඔබ අමාරු වැටෙන ආකාරයක් පෙන්නලා ගැලවෙන ආකාරය කියලා දෙන්න ඕන. එතකොට මෙන්න මේ කරුණු වලට සවන් දෙන්නට නැත්නම් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට ඔබට කිසියම් පරිචයක් සමග වාසනා ගුණයක් ලැබිලා තිබෙනවා. ඒ පරපුරෙන් මව්පියන් බෞද්ධ වීම. ඔබලා අදරු කාලේ හරිද වැරදිද දන්නේ නැහැ. මේ ලෝකේ උපදින දරුවෝ කවුරුත් උපදිනකොට ආගමකට අයිති නැහැ. පස්සේ තමයි ආගමට අයිති කරන්නේ. ආගමකට අයිති කරගෙන ඊට පස්සේ උන්ට ආගමික විශ්වාස ටික උන්ගේ සිතට පටවනු ලබනවා. සත්‍ය හෝ අසත්‍ය වේවා. ඔවුන් ඒ මත ඉඳගෙන තමයි ඊට පස්සේ ලෝකේ තක්සේරු කරන්නේ. Taman හරි අනින් වැරදි. Tamanගේ ආගම හරි අනිත් ආගම වැරදි කියලා. මේකදී ලංකාවේ පවතින දේශපාලන පක්ෂවල මතේ වගේම තමයි. රට හදන්න පුළුවන් Tamanගේ දේශපාලන දර්ශනයට පමණයි කියලා තමයි 80 ගණනක් තියෙන පක්ෂ ඔක්කොම හිතන්නේ. නමුත් මෙතෙක් බලයට ආපු කාටවත් මේක ඉවර කරගන්න බැරි වෙලා තිබෙනවා යම් දේවල් කළා වුණාට. කවලෙන් ලිපටම වැටමින් ඉන්නවා වගේ තමයි පෙනෙන්නේ හැමදාම. අනේ වගේ මේ දෙසටක් මිසදිටු කියන වචනේ තුල පෙන්වන්නේත් ඒ වගේ ආගමික ඉගැන්වීම් තුළ මතවාද තුළ මිනිසා සිරවීම. නමුත් අර තමා පිළිබඳව දැනගන්නා වූ කැඩපත හමුවුණොත් එහෙම මේ කැඩපත තුළින් පේන විට පිළිබිඹු වෙන විට අසත්‍ය නැත්නම් වැරදි පැත්ත බැහැර වෙන්නට පටන් ගන්නවා. එවිට මම දකින්නේ මෙන්න මෙහෙමයි. මිනිසා ඉපදී ජීවන තරඟයක යෙදෙනවා. ජීවන තරඟයේ ජය ගැනීම සඳහා මෑත යුගයේ අතිශය වැදගත් කරුණක් වශයෙන් අධ්‍යාපනය පෙන්වලා තිබෙනවා. මිනිසා අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට සියලුම දෙනා අධ්‍යාපනයට යොමු වෙයි අවුරුදු 15ක් නැත්නම් 18 දක්වාම. ඒ අනාගත ජීවිතයේ පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය ජීවනෝපාය සකසා ගැනීම සඳහා කිසියම් විෂයක් හැදෑරීම. ජීවන වෘත්තියකට සකස් කිරීම. ඊට වඩා එහා දෙයක් මම දකින්නේ ඒවයි. මේ වෘත්තිකයෙක් බවට පත් කරන්නමයි හදන්නේ. මන්දයත් ඒ දර්ශනය තුළ
පුද්ගලයාට උගත්කම ධනය කුලේ නිලේ බලය යානවාහන තිබේ නම් උපරිම සැප ලැබෙනවායි ඉන්හාට ලබන්න දෙයක්වත් නැහැ කියන තරමට ඒ පිළිබඳව අනුගත වීමක් සහ පිළිගැනීමක් තිබෙන නිසා සමාජයේ. එතන තමයි ඔවුන් සියලු දෙනාට ලෝකේ සියලු දෙනාටම වැරදුනේ. ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ තවත් මොනක වාදයක් ඔස්සේ ඔබ මේ රටවල් මෙහෙवला මිනිසුන්ගේ හිතේ පවතින දුක් ස්වභාවයෙන් 100ට සංඛ්‍යාවක් අඩු වැඩි වශයෙන් නිමා කරලා දෙන්න ඇති. මේ දේශපාලන චින්තනයන්. ඔවුන් කලේ මිනිසාට සමාජයේ ජීවත් වෙනකොට ඇතිවෙන්නා වූ දුක තුනී කරන්නට ප්‍රතිකර්ම යොදන එක. ඔවුනුත් එබඳු අය නිසා ඊට එහාට ඔවුන්ට තේරෙන්නෙත් නැහැ. නමුත් මේ තථාගතයන් වහන්සේ ඉගැන්වීම් තුළ පවතිනවා මිනිසාගේ චිත්තසංතානගතව පවතිනවා ඔවුනොවුන්ට ආවේනික වූ පෞද්ගලික වූ දුකක්. ඒ දේශපාලනඥයෝ හදලා දෙන්නෙත් නැහැ, මව්පියන් හදලා දෙන්නෙත් නැහැ. ඒ ලෝකේ පරිහරණය කරන වරදක් නිසා Taman අතින් සිදුවෙන ප්‍රමාදයක් වරදක් නිසා සිදුවෙන දෙයක්. දැන් දරුවෙකුගේ පන්තියක අකුරු වැරදුනොත් එහෙම අපි කියනවා මට මතකයි ළමා කාලේ වැරදි සෑදීම corrections. එතකොට ඒ ළමයා වැරදි නම් ඒ ළමයා හදා ගන්න ඕන අනිත් අය හදන්න ඕන නෑනේ. හරියට හදන්න දෙයක් නැහැ. තම තමන්ට වැරදුන එක තම තමන් හදාගත්තාම ගුරුවරයා හරි දාලා දෙනවා. අන්න මේ බුදු සමයෙන් පෙන්වන්නෙත් මේ ජීවත් වෙන්න ගියාම තම තමන්ට පෞද්ගලිකව වරදිනවයි කියන එක. ඒ පෞද්ගලිකව වැරදීම තුළ චිත්තාභ්‍යන්තරයේ ඉහළ යන්නා වූ පීඩනයක් ආතතියක් තියෙනවා. ඒක නම් කරනු ලබනවා චිත්තසංතානගත දුක කියලා. අන්න දැන් ඔබ මට කතා කරන්න කියවනේ දුක හේතුව නැති වූ තැන. ඒ අපි දැන් දුකට වෙන පාරකින් ආවේ. කුමක්ද ඒක ඊට පස්සේ? ඔහෙම කිව්වටත් මදි. තව ටිකක් එහාට හොයන්න වෙනවා. එවිට මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා සියල්ලම පාහේ කියන්නේ 100% නොවන නිසා මොකද සමහර මගේ ග්‍රන්ථවල සමහර පිටු හිස්. ඒ සූත්‍රය මොකද්ද මම දන්නේ නැහැ. සමහර විට කියවන ගිහින් තැබුවාම පිටුවක් දෙකක් ඇරිලා ඊළඟ දවසේ කියවෙන්න බැරි නෑ. නොකියපු සූත්‍රයක් තියෙන්නත් බැරි නැහැ. ඒ වගේම ඔය රූපාවචර අරූපාවචර ධානලාභීන්ට කියපු බණ ඊතරම් මම කියවන්නෙත් නැහැ. මොකද මට රූපාවචර අරූපාවචර ධානලාභීන් මේ හම්බ වෙලා නැහැ. ඒකේ වැරද්ද කියලා දෙන්න අවශ්‍ය ධර්ම අවබෝධය මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මේ ලෝකේ කාම ලෝකේ ජීවත් වෙන පිරිසගේ මුලාවේ තරම කියලා දීලා ඒ නිදහස් වෙන හැටි. ඒ සඳහා අදාළ සූත්‍ර තමයි අපි පරිහරණය කරන්නේ. එතකොට මේ ත්‍රිපිටකයේ මේ පාහේ පරිහරණය කිරීම තුළින් මිනිසා තේරුම් ගත යුතු බුදුබණ ටිකයි කියලා මම දකින්නේ. අර 2700ක ඉතිහාසය නෙවෙයි. අන්න එතනදී ඔබේ සිතේ මෝදු වෙන්නා වූ මේ ගති ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඔබ ඉතින් කෙලස් කියලා කියාවි තව නොඑක් වචනින් කියාවි. කුසල අකුසල එහෙම නැත්නම් නීවරණ හරමේ කියන වචන වලින් පැහැදිලි කරනවා. මම එක වචනයක් ගන්නවා. මේක ත්‍රිපිටකයේ පුරාම පවතින දෙයක්. ඔබ මේ ලෝකේ ජීවත් වෙන්න ගියාම ඔබට ඇති වෙනා ලෝකෙත් එක්කලා ඇල්මක් ළමා කාලේ පටන් යම් යම් දේවල් කෙරෙහි ඇසින් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් බලන දේවල් වල ලෝකේ තියෙන දේවල් වල සැප තියෙනවායි කියලා ඔබ ලොකු වරදකට අහු වෙනවා. ඒක වරදක් බව දන්නේම නැහැ. ලෝකේ ඔක්කොම හිතන්නේ ඒක ඇත්ත කියලා. ඒ නිසා අපි ලෝකේ තියෙන දේවල් හොයන්න මහන්සි ඉදිරි දරන්න මේ මහන්සි වෙනවා. ලුහු බැඳ යනවා. අනේ විදිහට මේ ලෝකේ තිබෙන දේවල් Tamanට කැමති පරිදි විඳින්න, Tamanගේ හිතේ උපදවාගෙන විඳින්න, නැවත නැවතත් විඳින්න, එහෙමත් නැත්නම් ඒවා අපිට පසු ලුහු බැඳ යාමට ඇතිවෙන්නා වූ අදහසක් ඔබේ සිතේ මුල් ගැස ගන්නවා. මේ අදහස කියන එක ගහක් ගලක් නෙවෙයි, ඇති වී නැති වෙන දෙයක්. නමුත් ඒ ඇති වී නැතිවීමේදී නැවත නැවතත් ඇති වී නැති වෙන්න ගියාම ඕනෑම අදහසක් බලවත් වෙනවා. මේ සිතේ හට ගන්නා වූ අදහසට නමක් තියෙනවා ධර්මයේ විතර්කය කියලා. ඒක රුචි පරිදි ඉටු කරගන්නට බෙරදරනවට මාන බලනවට කියනවා කාම විතර්කය. එතකොට කාම කියන පදයට ගන්න වෙනවා
ලෝකෙ තියෙන පරිදි නොවෙයි තමන්ට කැමති පරිදි කියලා. ලෝකයා හිතන්නේ ලෝකෙ තිබෙන පරිදි කියලා. නමුත් තමන්ට රුචි අරුචි පරිදි. එතකොට එබඳු කාමයන් විඳින්න ඔබට මේ ලෝකේ කාමයන් විඳින්න නෙමෙයි දීලා තියෙන ලෝකේ හඳුනාගෙන ජීවත් වෙන්න. නමුත් ඔබ යොදා ගන්නවා කාමයන් විඳින්න. ඇසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි කියන දොරවල් 6. අන්න මේ 6න් ලෝකෙ විඳින්න යාමේදී ඔබ වරදෙහි බැඳෙනවා. ඒක වරදෙහි බැඳෙන බව දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය අස්සන්න පාලු කරන්ට එන ගිරවුන් අල්ලන්ට උගුලක් කදා තිබුණයි කියලා ජාතක පොතේ සටහන් වෙනවා. බමුණන් විසින්. එතකොට උගුලෙහි නැත්නම් ඒ දැලෙහි බැඳෙන බව ගිරව් දන්නේ නැහැ. දන්නේ නැතුවයි බැඳෙන්නේ. බැඳුනන් පස්සේ ගැලවෙන්නත් බෑ. බැඳුනන් පස්සේ බමුණට කැමති දෙයක් කරන්න පුළුවනි. මෙන්න මේ වගේ ජීවත් වෙන්න උපන් මිනිසාට ඔයලලා තිබුණ දැලක් තියෙනවා. ඒක මාර බන්ධනය කියලා කියන්නේ. මේ දැලෙහි පැටලෙන බව මේ පහට අයිති දේවල් වල සැප තියෙනවා කියලා හොයන්න ගියාපුවාම මේකේ පැටලෙන බව ගිරවා දන්නේ නැහැ වගේ සමාජය දන්නේ නැහැ. ඒකට ආගමක් ස්ත්‍රී පුරුෂ ගැවිත් පැවිදි දෙයක් නැහැ. ඒ දන්නේ නැතිකමට තමයි මේ අවිද්‍යාව කියලා වචනයක් පෙන්නලා තිබෙන්නේ. මතක තබා ගන්න. එතකොට මේක මම කතා කළේ තව එකක් විතරයි. තව දෙකක් තියෙනවා. එතකොට මේකට අපි කියමු තව වචනයකින් ලෝභ, ඇල්ම. මොනවටද? රූපයට, ශබ්දයට, ගන්ධ රසට, පොට්ටබ්බේට ඒවයි අදාළ දේවල් බාහිර ලෝකේ තිබෙන්නේ. ඒවයි තමයි ඔය සැප තිබෙන්නේ. ඒ නිසා ඒවා අයිති කරගන්න. ඒවයින් සතුට විඳින්න. නීතිය ඉක්මවා යමින් තම තමන් රුචි පරිදි නැවත නැවතත් විඳින්න. අනුയോഗෝ නැවත නැවතත් විඳීම. ජීවිත කාලය තුළම ලබන්න තිබෙන සුඛය ඒක තමයි කියලා හිතන අය ඒ කාමයන් පිස්පස්ස ලුහු බඳින්න පටන් ගන්නවා. කාලය, ධනය, ශ්‍රමය, අධ්‍යාපනය සහ නිල බලය සියල්ල යොදාගෙන. එතකොට උන්ට කියනවා කාම ඒසනා. කාමයේ හොයනවා ජීවිතය තුළ. මේක හොයන්න ගියාම තවත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ සිතු දේ නම වෙයි නොසිතු දෙයක් වෙයි මේ කියලානේ ගීතයකත් පවතින්නේ. පාලියනොත් පවතින්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලානේ. නොසිතු දෙයක් වෙනවා, සිතු දේ සිදු නොවෙනවා. මෙන්න මේ විදිහට Taman කැමති පරිදි සිදු නොවන විට ඒ කෙනා සමග, සිද්ධිය සමග, පරිසරය සමග චිත්තාභ්‍යන්තරව නිර්මාණය වෙනවා ගැටුමක්. ගැටුමක් ඇති වෙන්නේ දෙපාර්ශවයක් නිසා. තනියෙන් ගැටෙන්නේ නැහැනේ. දෙපාර්ශවයක්. මේ දෙපාර්ශවය තමන් සහ අනුන්, හරි සහ වැරදි, හොඳ සහ නරක, කැමැති සහ අකමැති ආදී වශයෙන් තමයි මේ දෙපාර්ශවය හැදෙන්නේ. එතකොට මේ ගැටීම තුළ සාමාන්‍යයෙන් ගැටුනහම ගින්දරපත් වෙනවානේ. ගිනි කූර පෙට්ටිය ගත්නවා ගින්දර ගැටෙනවා. ගලක ගැටුනොත් එහෙම ඉස්සර ඔය ලීදණු දෙකක් එකට ගැටලානේ ගින්දර ගත්තයි කියලා කියන්නේ. ඒ කියන්නේ අර ගැටණයෙන් තමයි ගිනි හටගන්නේ. මෙන්න මේ විදිහට මේ සිත්ති හට ගන්නා වූ ගැටීම තුළ හිතේ හට ගන්නා වූ හැඟීමක් තිබෙනවා. ඒකට ඒ අදහසට කියනවා ඒ මොහොතේ හට ගන්නවා, ටිකක් වෙලා පැවතී නැතුව යනවා, ව්‍යාපාද විතර්කය. ඔබ කියනවා අකමැත්ත, අමනාපය, තරහව, ක්‍රෝධය, වෛරය කියන වචනෙන් ටික ටික ලොකුවට ගැඹුරට ගෙනියනවා. සිත්ති හට ගන්නවා, සිත දෙවනත් කරනවා, ඔබේ කය වචන වෙනස් කරනවා, ඔබ පාලනය කරන පාලකයා බවට පත් වෙනවා. අර කාම විතර්කයත් එහෙමයි. සිත්ති හට ගන්නවා, ඔබ යටත් කර ගන්නවා, ඔබේ කය වචන සිත ඒ ඕනකම ඉටු කර ගැනීම සඳහා නීතිය සලකන්නේ නැතුව, සදාචාරය සලකන්නේ නැතුව, ආගම සලකන්නේ නැතුව රහසින් මෙහෙවන්න හදනවා. බලන්න ඔබ දන්නේ නැහනේ ඔබ තුල මෙහෙයුම් මධ්‍යස්ථාන වගේක් තිබෙන බව. ඔබ හිතන්නේ ඔබයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. නෑ, ඔබ නිකන් පඹෙක් විතරයි ශරීරේ. ඔය නිරත්තංව කලින්ගරන් කියලා කියන්නේ. සිතයෙන් උනෙන් පස්සේ පොළොවට වස් වෙලා යන්න යනවා, වෙන කරන්න පුළුවන් දෙයක් නෑ ඒකට. නමුත් ඒක තුළට රිංගාගත්ත මේ පුද්ගලයා නැත්නම් මේ විතර්ක ඔබේ කය වචනෙන් සිතින් ඔබ පාලනය කරමින් ඔහුට ඕන දේ ඉටු කරගන්න ඔබ මෙහෙවනවා දිවා රාත්‍රී දෙකේ. එතකොට මේ ළමා කාලයේ සිට මෙන්න මේ සිත්ති හට ගන්නා වූ විතර්ක දරුවට කෑම දුන්නාම දරුවා වැඩෙනවා වගේ, පැලෑටියකට නැවත පොර දැමීමෙන් පැලෑටිය වැඩෙනවා වගේ වැඩෙන්න ගන්නවානේ.
තව එකක් තිබෙනවා. මෙහෙම මේ ගැටුණහම රවල බලලා ඇනුම් පදයක් කියලා විතරක් සීමා වෙන්නේ නැතිව තව එහාට මේක බලවත් වුණාම අදාළ පුද්ගලයා වනසන්ට විනාශ කරන්න රිදවන්ට අවිදරන්න හිතෙනවා. අන්න එතකොට අවිදරන්න යන මට්ටමට කියනකොට විහිංසා විතර්ක කියලා කියනවා. විහිංසා විතර්කය මේ විතර්ක මේ සමාජයේ භාවිතා වෙනවා හරියට පෙනෙනවා අපිට. ඒවා භාවිතා කරපු අය ලබන සැප වෙනුවට අංග විකල වීම, මන්ද බුද්ධික වීම, සදාකාලික රෝගියෙක් වීම, සිරදඬුවම් ලැබීම නැත්නම් පරලෝ යාම නැමැති ප්‍රතිඵලත් අපි දකිනවා. ඔබත් ඔය දිනපතා පළවන පුවත්වල සිදුවෙන්නා වූ මේ අවාසනාවන්ත සිදුවීම් පිටිපස්ස ඉන්නේ පුද්ගලයෝද? නීතිය කියන්නේ පුද්ගලයෝ කියලා, ලෝකෙත් කියයි පුද්ගලයෝ කියලා. මේ තථාගත ධර්මයේ හදාරපු කෙනෙක් වශයෙන් මට පුද්ගලයෝ කියලා කියන්න බෑ. ඔබත් අන්න ඒක ඉගෙන ගන්න. එතකොට තේරෙවි මේ ලෝකෙට වද දෙන්නේ මිනිස්සු නෙමෙයි, මිනිස්සුන්ගේ හටගත්ත මායෝ කියලා. මිනිස්සුන්ගේ හිතේ හටගත්තා වූ මාර බලවේගය. උදාහරණයක් දෙකක් ඕනනම් කියන්නම්. දිනපතා උදාහරණ වෙනස් වෙනවා, අලුත් වෙනවා. පරණේවා කියන්න ඕන නැහැ. එමයි ඒකේ හැටි. දිනපතා දකින්න හම්බ වෙන්නේ අලුතින් මේ වැඩේ කරන උදාහරණ. මෑතදී මම දකිනවා ඔය උතුරු පළාතේ වැඩිහිටි පුද්ගලයෙක් සමග ඇති කරගන්නා වූ ගැටුමක් තුළ තරුණයන් දෙදෙනෙක් ඔහුව ඝාතනය කරලා තියෙනවා. දැන් එතකොට ඔන්න එක්කෙනෙකුට මරණය හිමි වුණා. අනිත් දෙදෙනාට දැන් අහුණෙන් පස්සේ එල්ලුම් ගස නැත්තම් සදාකාලික සිරදඬුවම් හිමි වෙනවා. මේ සැපද ගෙනත් දුන්නේ තුන් දෙනාටම නැහැ. කවුද මේක කළේ? නීතිය දැන් ඉන්න අයට දඬුවම් දෙයි වැරදි කරයි කියලා. ඒ නීතිය සකස් කරලා තියෙන ආකාරයෙන් පාලනය කරන්න හදලා තියෙන එකක්. 100%ක් නිවැරදිව නැතුවට ඒකත් ලෝකෙට ඕන. නමුත් ඔබ දකින්නේ නැද්ද මේ දෙදෙනා තුල දුරදිග ගියේ දෙපිරිස තුල ව්‍යාපාද විතර්කය කියලා? ව්‍යාපාද විතර්කයේ මිනිසා දුකටපත් කරයි කියලා ඔබට රචනාවක් ලියන්න බැරිද දුන්නොත් එහෙම? කාම විතර්කයේ මිනිසා තිරසනෙක් බවට පත් කරයි අසීමිතව ගියාම කියලා රචනාවක් ලියන්න බැරිද? විහිංසා විතර්කයේ ලෝ ගිනි තබයි කියලා. මොකද ඔය විහිංසාව කියන්නේ අවිය අතට ගන්න එක. අවිය ඊතලේ ඉඳලා, තුවක්කුවේ ඉඳලා, T56 ඉඳලා, ගිනි බෝම්බේ ඉඳලා, තව එහාට කෝටුවේ ඉඳලා, තව එහාට න්‍යෂ්ටික අවිය දක්වාම තම තමන්ට තිබෙන ආකාරයට අහිංසකයාගේ බටන් පාලකයා දක්වා මේ අවිය අතට ගන්නවා අනිත් අයට රිදවන්න. දැන් බලන්න කල්පනා කරලා. ඔබ පමණක් නො මුළු ලෝකෙම මිනිස්සාගේ චිත්තය යට ගන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය විසින් දුකට පත් කරයි. දැන් මට කතා කරන්න කිව්වේ දුක හේතුව නැති වූ තැන මාර්ගයනේ. පත් වෙන දුක තමයි අර පෙන්වන්නේ. ළමා කාලේ සිට මරණය දක්වාම මේක බලවත් වෙනවා පෘථග්ජනයාගේ. ඒකටයි පෘථග්ජන කියලා කියන්නේ. පෘථග්ජනයා යන්නේ වැරදි පාරක. ඔහු යන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවේ. ඔහු යන්නේ පරිහාන ධර්මයේ. පරිහාන ධම්මං ඔය භික්ඛවේ දේසිස්සාමි පදේ මොකද්ද තිබෙන්නේ පරිහාන ධම්ම සූත්‍රයේ? ඔය වචන තුන පාවිච්චි කළේ නැති වුණාට රාග වේ පුල්ලං, දෝෂ වේ පුල්ලං, මෝහ වේ පුල්ලං. අර කියන්නේ රාග කියන්නේ කාම විතර්ක, දෝෂ කියන්නේ ව්‍යාපාද විතර්ක, මෝහ කියන්නේ තව ටිකක් එහාට මෝහ විතරක් නෙමෙයි ඒකේ විහිංසාවකම තව ටිකක් ගැඹුරු. පිරිහෙන ධර්මයක් අනුගමනය කරමින් අඬා මරණයටපත් වෙන්න උපන් මිනිසුන්ට ජීවිතයේ හැකිතාක් මුලදී මේ වැරදි පාර තේරුම් කර දිමින් නිවැරදි මගක් අනුගමනය කරන්නට අනුශාසනා කරන්නා වූ තථාගතයන් වහන්සේ ඕක තමයි ගුරු. තිලෝ ගුරුනේ. ඔය වැරද්ද තිබෙන්නේ මනුස්සයන්ගේ ලෝකේ විතරක් නෙමෙයි. මනුස්ස ලෝකෙට කාම ලෝකේ කියනවා, රූපාවචර අරූපාවචර කියලා තවත් ලෝක තුනක් මිනිස්සු හදා ගන්නවා. ඒ ඔක්කොගෙමත් මුලාවක් තියෙනවා. ඒ මුලාව මිදෙන්න ඒ තිලෝගුරු වහන්සේට මෙහෙදී ඒ තුන් ලෝකේ හදා ගන්න අයට මිදෙන්න පාර පෙන්වන්න පුළුවන් බැවින් තිලෝගුරු. එහෙම නැත්නම් බඹලෝ ගිහින් එහෙන් ලෝකේ සත්‍ය දුක් විමුදනවා නෙවෙයි. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම කොට ගිහින් එහෙ බණ කියලා නිමුදවනවා එහෙම නෙවෙයි. මේ හදා ගන්න ලෝකෙන් මිදෙන්න මෙහෙදී කරුණු කියා දෙනවා. මේ ඔබේ ශාස්ත්‍රවරයාගේ හැටි. මේ ඔබේ ශාස්ත්‍රවරයා ඔබ පිළිබඳ කළ ගවේෂණය. දැන් ඔබ මොකද කරන්නේ? ඔබ ජීවිතය ආපහු බලන්න.
ආගමික මතිමතාන්තර කරතබා ගනිමින්, ජාතික මතිමතාන්තර කරතබා ගනිමින්, දේශපාලන මතිමතාන්තර කරතබා ගනිමින්, ඉඩම් අර්බුද මතිමතාන්තර කළතබා ගනිමින්, සහෝදර අර්බුද පෝෂණය කරමින් ජීවිතේ කාම විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි, විහිංසා විතර්කයයි බලවත් කරනවා. ඒවා ඔබ පාලනය කරනවා. ඒවට ඔබ වහල් වෙනවා. වහල් වෙනවා කියන්නේ ඒ මොහොතේ උපදින මේ හැඟීමට ඔබ එකතු වෙනවා. ඒ මොහොතේ උපදින හැඟීමට ඔබ එකතු වෙනවා. එක්වර නොව දෙවර නොව 100,000 සරක් නැවත නැවතත් එකතු වීමෙන් ඒකට තිබෙන බලය වේගවත් වෙනවා, බලවත් වෙනවා. බලවත් වුණාම ක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. දැන් ඔය ධාවන තරංගවල ආරම්භය හුරු නැති අයට වෙලා යනවා. එතකොට එතන තත්පරයක් දෙකක් තුනක් හතරක් පහුනොත් එහෙම තත්පර 10ක තරඟයක තත්පර 20 තරඟක් තියෙනවනේ. තත්පර දෙක තුනක් පහුනොත් පරාදයිනේ. නමුත් පුහුණු කරුකයා මොකද කරන්නේ? තුන් පරීක්ෂණිකව ක්‍රියාත්මක කරන්නට. පළමුව උණුසුම් කරලා දීලා මස් පිඩු සක්‍රිය කරලා ඒවා එතරදි කරගන්න දෙන්නේ නැහැ. කල්ැතුව කරලා දීලා කියලා දෙනවා ආරම්භය වේගවත් කරගන්න හැටි. අන්නේ පුහුණුකරු ඒක කියලා දෙනවා වගේ තථාගත බුදු පියාණන් වහන්සේ මේ වැරදි ආරම්භය යන හැටිත් ඔබට කියලා දෙනවා. අද මේ පෘථග්ජන කියන ලේබලේ යටතේ ඉන්න සමාජය මේ වැරදි ආරම්භය තුළ වැරදි පැත්තට යන අය ඔවුන්ගේ උරුමය තමයි තථාගත ධර්මයේ තුල පැහැදිලි කරන්නේ ඔබට මොනතරම් සැප සම්පත් ලෝකෙ හෙව්වත් ඒ බාහිර සැප සම්පත් වල සුඛයක් තියෙන්න පුළුවනි නැත්තේ නෑ. නමුත් ඔබට උරුම වෙන්නේ දුකත් හේතුවත් පමණයි. ඔබ පෘථග්ජන සමාජයේ නම් ජීවත් වෙන්නේ ඔබට මේ ජීවිතය තුළ ජීවිත අවසානයට හිමිවන්නේ දුක සහ හේතුව පමණයි. නමුත් ඔබට හැකිතාක් ඉක්මනින් මේක තේරුම් ගන්න පුළුවන් නම් නැති වූ තැනටපත් වෙන්න මාර්ගය යන්න පුළුවන් ජීවිතය තුළම. එනම් ඔබට ඔබ තුළ මේ අමාරුවේ වැටෙන හැටි වැටහෙන්න ඕන. අනතුරු මේ අමාරුවෙන් ගැට ගැලවෙන්නට තමා කුමක් කළ යුතුද? දැන් අර වචනේ ගානිමු අපි. දීපා කියන පදේ අර්ථ දෙකකට යෙදුවාම අර්ථයෙන් කොහොමත් මට ගලපන්න පුළුවනි. දැන් ඔය නායනතියු, කච්චතියු, නාගදීප, එතන දීප කියන්නේ දිවයිනටනේ. දිවයිනක් උදව් වෙනවා සාගරේ වැටිච්ච කෙනෙකුට ගොඩ ඇවිදින් පරිස්සම් වෙන්න. සාගරේ ගිලෙනවා, ඒන් වළකින්න දිවයින උදව් වෙනවා. දිවයිනටලා හිටියහම මොකුත් වෙන්නේ නැහැ. එතකොට ඒ අර්ථයෙන් තමයි දීප කියන පදේ එතන ගන්න පුළුවන් වෙන්නේ. තව දීපක තියම දීපදෝ හෝති චක්කුදෝ තිලෝක දීපං. දීපේන තම දම්සිනා. එතකොට දැල්ලක්, ආලෝකයක්. ආලෝකය මොකක්ද උදව් වෙන්නේ? අඳුරේ ඉන්නකොට ආලෝකය උදව් වෙනවා දකින්න. එහෙනම් මේ අත්තදීපා විහෙරත කියන එකේ තේරුම ඔය වචනේ ගන්න දියොයිනක් කොටගෙන හරි ආලෝකයක් කොහොම ගත්තත් කමන්නේ අර්ථය ගන්න. Taman දියොයිනක් කොටගෙන වාසය කරන්න. එතකොට පිළිසරණක් කොටගෙන ආලෝකයක් කොටගෙන වාසය කරන්න කියලානේ අර පෙන්වන්නේ. අත්සරණාය. Taman සරණ කරගන්න. අනන්‍ය වෙනත් දේවල් කෙනෙක් වෙනත් දේවල් තව වචන ගොඩක් එකේ තියෙනවා වෙනත් දෙයක් සරණ කරගන්න එපයි කියලා. අන්න තමන්ට ගලවා ගැනීම සඳහා ආලෝකය වෙන්නේ තමන් සරණ කරගන්නත් ඕන තමන්. මේ තථාගතවරුන්ගේ අනුශාසනාවක් අතදීප සූත්‍රයේ තිබෙනා වූ තේමා පාඩේ මේක අතදීප සූත්‍රය දේශනා කරන්නට නොවේ මම ගත්තේ. මේකට ගැලපෙන නිසා. ආදර්ශ පාඩයක් ගන්න ධර්ම දේශනාවට ගැලපෙන නිසා. අන්න ඊළඟ පදේ පෙන්නනවා ධම්මදීපා විහෙරත. ධර්මයේ අන්න දිවයිනක් ආව නැත්නම් ආලෝකය ආවා. ධර්මයේ තමයි වාසය කරන දිවයින වෙන්න ඕන, ධර්මයේ තමයි ආලෝකය වෙන්න ඕන. ධර්මයේ දිවයිනක් කොටගෙන ධර්මයේ ආලෝකයක් කොට වාසය කරන්න, ධර්මයේ සරණ කරගන්න. ධර්මයේ නොවන දේවල් අනන්‍ය කියන එකේ තවත් කෙනෙක් කියලා ගන්න ඕනේ නැහැ. ධර්මයේ නොවන දේවල් සරණ කරගන්න එපයි කියලා ඔය පෙන්න අනන්‍ය කියන්නේ. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ රටේ ඉන්න මිනිස්සුયો ධර්මයේ නෙමෙයි හුඟක් දේවල් සරණ කරගන්නේ. වෙනත් දේවල්. අංගේ වෙනත් දේවල් තේරුම් ගත්තාම වෙනත් දේවල් සරණෙන් දුකටපත් වෙනවා, ධර්මයේ සරණෙන් දුකින් මිදෙනවා කියලා තේරෙවි. හොඳයි ඔබට ප්‍රශ්නයක් ආවම ඔබ මොනවද සරණ කරගන්නේ? විඳින්න. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. එහෙම නැත්නම් පින්පව් ගත්තාම ඔබ කර්මය සරණ කරගන්නවා. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය. එහෙම නැත්නම් නීතිය. එහෙම නැත්නම් මුදල් බලය. එහෙමත් නැත්නම්
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලය. තමන්ට මුහුණ දෙන්න සිදුවෙන්නා වූ ගැටලු වලින් මිදෙන්නට ඔබ පාවිච්චි කරන්නේ මොනවද? අනඤ්‍ය. වෙනත් දේවල්. නමුත් තථාගතයන් වහන්සේ ධම්ම. ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න කියලා වදාලේ ජාතක පොතක් ඔළුවේ කොට්ටෙට තියන් නිදා ගන්න කියලාද? එහෙම නැත්නම් උදේ ඉඳලා රැ වෙනකම් බණපොත් කියව ඉන්න කියන එකද? නැහැ. ඒ වයින් කියවෙනවා ඔබේ සිත තුළ පවතිනා වූ කරුණු දෙකක් ධර්මය සහ ධර්මය කියලා. මතක තබා ගන්න. ඔබ දැන් මේ ජීවන ගැටලු වලට මුහුණ දීමේදී ඒවට මුහුණ දීම සඳහා ඔබ කාමයේදී පාවිච්චි කරන්නේ කාම විතර්කේ නම්, ව්‍යාපාදයේදී පාවිච්චි කරන්නේ ව්‍යාපාද විතර්කේ නම්, විහිංසාවේදී පාවිච්චි කරන්නේ විහිංසාව විතර්කේ නම් අනඤ්‍ය සරණ නේද ඔබ? වෙන දෙයක් නේද සරණ කරගන්නේ? අන්න. මෙන්න මේ මිනිසුන් කරන වැඩේ. තමන්ට මුහුණ දෙන ගැටලු වලදී දිනන්න හදන්නෙම කාමයේ විකෘති කාමයක් බවට පත්වීමෙන් සහ ඒවා ලුහු බැඳ යාමෙන්. මේ පිළිබඳව මම ඔය මගේ ජීවිතවල උදාහරණයක් පෙන්වනු ලබනවා. සාමාන්‍යයෙන් ලුහු බැඳ යාම සහ දැක්කම හමු වෙන එකේ වෙනස පෙන්වන්න. මේ ලෝකේ පවතින උත්සව සමයන්හිදී අපි කියපුව බෞද්ධ උත්සව කියලා, වෙසක් වලදී, පොසොන් වලදී, එහෙම නැත්නම් උඳුවප් වලදී මිනිසුන්ට ලෝකේ තියෙන සැරසිලි බලන්න පැල් බැඳගෙන වාහන අරගෙන ඇවිදින්න යන්න බෑ. බලන්න යනවා. වෙසක් බලන්න යනවා. මමත් යනවා වෙසක් වගේ පොසොන් වගේ දවස්වලට ධර්ම දේශනාවට ආරාධනා හම්බුනහම ගමකට හෝ විහාරස්ථානයකට. යනකොට මට දන්සලුත් පේනවා, ප්‍රසරණුත් පේනවා. හැබැයි මං තරම් බලන්න යනවා නෙමෙයි. පේනවා. ඒ මගේ ඇස් තියෙන නිසා ඒවා පේනවා. මම ඒවා මොනවද කියලා හඳුනා ගන්නවා. නමුත් ඔබ ඇස් පිනවන්න ඒවා පිටිපස්ස ලුහු බඳිනවා. අන්න බලන්න යනවා සහ පේනවා අතර වෙනස. ඒක පේනවා කියන එකේ කාමයක් තියෙන්න බෑ. නේ තියෙන්නේ පේන්නනේ ලෝකෙදී හඳුනන ජීවත් වෙන්න. එතකොට මට ඒවා පේනවා ඇරුණාම ඒවා මට විඳින්න දෙයක් නැහැ. නමුත් මිනිස්සු අපිට පස්සේ යන්නේ ඒවන්ට විඳින්න දෙයක් තියෙන නිසා උන්ට. ඒ ලෝකේ ඒවා තියෙන නිසානේ උන් පිටිපස්සේ යන්නේ බලන්න. නමුත් ඔවුන් දන්නේ නැහැනේ ඒවෙන් උපදවා ගන්න තමන්ගේ හිත, තලු මරන්නේ තමන්ගේ හිත, මේ විඳින්නේ සිත කියලා දන්නේ නැහැනේ. ඒකනේ මුලාවක් කියලා කියන්නේ. අන්න එහෙම කාම ඒසනාවට පුරුදු වෙලා ඉන්නවා මිනිස්සු. ඒකෙම සැප තියෙනවා කියලා මැරෙනකම්ම හොයා ඉන්නවා. පළ රස විඳ ගස උඩ මිනිසා පළ මුල සිඳිනාතෙක්ම ඉන්දෝ නොබැසා. බලන්න මේ ගාථාවේ කවිය නැද්ද කියලා. අලවන පස්කම් රස දොස විමසා. ඔබේ සිත් අලවන්නා වූ පස්කම් රසෙහි දොසක් තියෙනවා. අන්න වචනේ. ත්‍රිපිටකයෙන් ඔය අරන් තියෙන්නේ ඔය කවිය. ඒ දොස දන්නේ නැහැ පෘථග්ජනය. දොස දැක්කනම් ඵලයව තපසට කියන්නේ ගෙදරත් ඇරලා කැලේටරින් ගන්න කියන එක එහෙම නෙවෙයි. ඒ අර දොස තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒ දොස තැවීමට, ක්ලේශයන් තැවීමට අවධානය යොමු කරන්න අර හැරමිටියෙන් යන කල් ඉන්නේ නැතුව. අර ඒකයි පෙන්වන්නේ ඵල රස විඳ. ගහේ ගෙඩි කෑවනම් ගහට වෙලා ඉන්න මිනිස්සයා ඉතින් ගහ කැපුවොත් එදාට මැරෙනවනේ පොළොවට වැටිලා. බැහැලා බැස්සනම් ඊට ඉස්සෙල්ලා නරකද? අර කංසුවේ කියන එක කාමයසනාවේ තියෙන හිස්සසාර බව තේරුම් ගත්තම සුපිනූපමා කාමා කියලා. එහෙම නැත්නම් සංකප්පරාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන බුද්ධ වචනේ විශ්වාස කරලා කාමයේ කියන්නේ බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි, තමන්ගේ හිතේ තියෙන සංකල්පයක්, සිතටයි රැවටෙන්නේ කියලා. අන්න දොස විමසනවා. එතකොට එහෙමනම් එයා ගැන කතා කරන්නේ ඵල රස වින්දනම් ගහ උඩට වෙලා ඉන්නේ කල්තියා බහින්න ඕන. අන්න මේ ජීවිතේ යම්තාක් දුරට එන විට මේ යන පාරේ දෝෂයක් තියෙනවා කියලා බුදු සමය තුලින් තේරුම් ගන්නවා නම් ඒ ඒසනාව වැරදි බව තේරෙනවා. අන්න ඒක තමයි අපි මේ පැහැදිලි කරනු ලබන්නේ. මිනිසා දුකටපත් කරනු ලබන්නේ කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයේ, අවිහිංසා විතර්කයේ උත්සන්න වීම තුලින් ජීවිතයක් තුළ. ඔන්න දුකට හේතුවක්. දැන් බුදුන් වහන්සේ ඒක වැඩි දියුණු කරගන්න කියලා දේශනා කළා තියෙනවද? නැහැ. වැඩි දියුණු කරගන්න එකට නමක් දෙලා දෙනවා අපහාන සංඥා කියලා. ඔබ ඒ ප්‍රහාණය කරගන්නේ හැමදාම ජීවිත අවසානයේ දක්වාම මේ ගිනිගොරට වැටෙමින් දැවෙනවා කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. නමුත් පහාන සංඥා කියලා එකක් නේද තියෙන්නේ?
ඒ පහන සංඥාවේ මොකද කියලා තියෙන්නේ? ඒකයි වෙන මොකක්වත් ත්‍රිපිටකයේ දෙන ධර්ම කරුණු දැනගත්තේ නැතුව කමන්නේ. ඔබට මේ පහන සංඥායි අපහන සංඥායි දැනගන්න පුළුවන් නම් ඔබ ඉන්නේ අපහන සංඥාවල. දැන් පහන සංඥාවලට යන්න. uppannam kama itakkam, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසා විතක්කම්. මේ තුන විතරයි ජීවිතේ ඔබට හදන්න තිබෙන්නේ. අනිත් වෙලාවල හදන්න දෙයක් නැහැ. මේක උපදින වෙලාවට. උපදින වෙලාව නිින්ද ඇරුණ විට අවදි වෙන මොහොතකදී සතර ඉරියව්වේදී යමින් සිටිනවා, වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, නැත්නම් දිගා වෙලා ඉන්නවා. ඒ වලදී ඔබ දොරවල් 6 පාවිච්චි කරනවා. දොරවල් 6ට ගැටෙන කාරණාවලදී මෙන්න මේවා ඔබ ළමා කාලේ ඉඳලා වරද්දාගත්ත පරිදි ඔබේ හිතට ඇවිදින් පීඩනය ඇති කරනවා. දැන් ආතතිය uppannam. මොකද කලේ? සංසාරේ මේ ජීවිතය කලේ ඕකට එකතු වෙලා අර ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, මරා ගන්න ඒක තමයි කලේ. ඉතින් මේ මිනිස්සු දුක් හදා ගන්නවා ජීවිතේ ටොක්ක්ක් කරලා ඇද්ද මිනිස්සුන්ට? බුද්ධං සරණං ගච්ඡාමි කියා බොරුවට බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. බොරුවට ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ත්‍රිවිධ විතර්කේ ඉවසන් නැතුව ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, ප්‍රශ්න විසඳන්න යනවා. ඉතින් ඕකට මම කියන්නේ පිස්සන්කොටුව කියලා. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක තියෙනවනේ ඕක. ඒ නිසා පිස්සන්කොටුවෙන් ගැලවෙන්න කල්පනා කරන්නේ නැද්ද? ඒකයි සත්තට වන බව දුකට වේදානන් කියලා කියන්නේ තථාගතයන් වහන්සේට. ඒ මොහොතේදී ඔබ මේකට එකතු වෙන පැත්ත තමයි ඔබ ප්‍රමාද විහාරය කියලා කිව්වේ. එකතු වුණොත් පවත්තලා අනාගතයක් හදලා නැසෙනවා. මෙතනින් ඉවර වෙන්නේ අනාගතයකුත් හදලා තමයි නැසෙන්නේ. කාම විතර්කයට ගැලපෙන අනාගතයක්, ව්‍යාපාද විතර්කයට ගැලපෙන අනාගතයක්, විහිංසාව විතර්කයට ගැලපෙන අනාගතයක් හදලා මේ ජීවිතේ දුක් අගාධයක් බවට පත් කරලා චිත්තාභ්‍යන්තරයෙන් මෙන් පිරිගොස් එයින් යන පරලෝක ගමනක් තුළ පාරලෞකික වශයෙන් උත් අතිශය දුක් සහ තැනකට ඔබට හදා දෙනවා. ඔබ මේ භාවිතා කළා වූ ඔබේ නිවස තුළ, නිවස කියන්නේ ඔබේ ශරීරය නැමැති, සිත නැමැති නිවස තුළ සංගවාගෙන හිටියා වූ, ආරක්ෂා කළා වූ මේ හතුරන් තුන් දෙනා ඔබට මෙලොව සහ පරලොව වශයෙන් දුක් ගෙනත් දෙනවා. වහාම අත මිදෙන්න. ඔන්න බුද්ධ ආවාදේ. ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතයේදීම මේ එකතු වුණොත් නේ බලවත් වෙන්නේ. ඉතින් ඔබට උපන් එකට එකතු නොවී ඉන්න පුළුවන් නේ. ඔය මම හිතෙනවා මම කියන්නේ නැහැ කියලා කියන්නේ. මොකටද මම කියන්නේ කියලා කියන්නේ? හිතට එනවා යම් දෙයක්. ගුරුවරයෙක් නිසා හරි, තාත්තා නිසා හරි, අම්මා නිසා හරි, දරුවෝ ළඟ ඉන්න නිසා හරි කිව්වා කියලා හිතා ගන්න කියලා නොකිය ඉන්නේ. ඒ පාලනය කරගත්තානේ. අන්න එහෙම ඔබ දකින්න පව්පින් දෙකට යන්නේ නැතුව, ඒක හරි වැරදි කියලා දකින්න නැතුව කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ඉවසන එක පාපයයි. ආගමක් නැහැ ඒකට, රටක් නැහැ, ජාතියක් නැහැ, ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ, ගිහි පැවිදි භාවයකුත් නැහැ. හැබැයි ඒකට ඔය සංසාරේ පුරුදු කරගත්ත සිහිය නැතිකම තුළින් උත්තර දෙන්න බෑ. තථාගතයන් වහන්සේ විශේෂ දෙයක් උගන්වනවා ඒකට. අන්න ඒක යෝජනා කරලා සිතට දීලා 27 වතාවක් භාවිතා කරලා ඒක බලවත් කරගන්න. ඔබ මේ එකතු වීම තුළින් වැඩුවේ බොජ්ජංග නෙවෙයි කාමාංග. එකතු වීම තුළින් වඩන්නේ ඔබ කාමාංග වඩනවා. ඒ නිසා ඔබ තවදුරටත් දුකටමපත් වෙනවා. නමුත් එකතු නොවෙන්න වඩන්නා වූ කාරණේ වැඩෙන්න සති සම්බොජ්ජංග කියනවා. ඊට පස්සේ එන ධර්මයන් ਵਿਚාරන්න පුළුවන් හැකියාවට එකතු වෙනවද නැද්ද කියලා ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියනවා. ඊට පස්සේ ඒ අර ඒවට එකතු නොවෙන්න දරන වීරියට විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. මේ හත පැහැදිලි කරන්න මම මෙතන කාලය ගන්න නැහැ, වෙනත් දවසක පැහැදිලි කරලා ඇති. ටිකටියෙන් මේ කියන්නේ. එතකොට අර දැවිලි තැවිලි අයින් වෙනකොට තියෙන එකට කියනවා පස්සද්දි කියලා. පීති කියලා. සංසුන් එකට පස්සද්දි කියනවා. ඒකාග්‍රතාවයට සමාධි කියනවා. ඊට පස්සේ අටලොව දහම හම්බුවේදී කම්පිතව ස්වභාවයට, ත්‍රිවිධ විතර්කයේදී රිදෙන්නේ නැති ස්වභාවයට උපේක්ඛා කියලා කියනවා. අන්න ඒ පැත්ත වඩන්න ඕන. ජීවිතය තුළ හැකිතාක් ඉක්මනින් ඒ පැත්ත වඩන කෙනෙක් වෙන්න. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියන කතාව වැදගත් නැහැ. ජීවිතය කියන්නේ අපට ලබා දුන්න භාග්‍යමත් අවස්ථාවක්. ඔකට ඉතින් මේ කාලේ හැටියට නිවසක් තියෙන්නත් ඕන, යන්න වාහන තියෙන්නත් ඕන, කන්න බොන්න ආහාර පාන හොයාගන්නත් ඕන. කවුද ඒව තහනම් කරන්නේ? ඒවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බලවත් නොවන මාර්ගයකින් හොයාගන්න. බොරු කරන්න ගියොත් හරි, අල්ලස් ගන්න ගියොත් හරි, සත්තු මරන්න ගියොත් හරි, ප්‍රාණඝාතයට, එතකොට විතර්ක වැඩෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
අන්න දැහැමිව ජීවත් වීමේ වටිනාකම ත්‍රිවිධ විතර්කයේ බලපත් නොවෙන්න ජීවනෝපායත් තෝරගන්න ඕන. අනතුරු ඔබ ජීවත් වෙන සමාජයේමයි මේ කියන අවුල් හටගන්නේ. ගුරුවරයාට ශිෂ්‍යයන් සමග, මව්පියන්ට දරුවන් සමග, සැමියාට බිරිඳ සමග, සහෝදරින්ට සහෝදරීන් සමග, ආයතන ප්‍රධානියාට ආයතනයේ සේවකයන් සමග, රියදුරාට බස් රථය ඉදිරියෙන් යන ආ වූ ත්‍රිරෝද රථ රියදුරන් මගීන් හෝ මෝටර් කරුවන් කරන වැරදි නිසා. මම උදාහරණයක් පෙන්වුවේ. ඒ තැන්වලදී තමයි Taman ගිනිගන්නේ. ඒ තැන්වලදී තමයි ගින්නට පිදුරු දාන්නත් පුළුවන්, ගින්නට වතුර දාන්නත් පුළුවන්. පෘථග්ජන පුද්ගලයා ගින්නට පිදුරු දානවා, බුදුන් වහන්සේ වදාළ ශ්‍රාවකයෝ ගින්නට වතුර දාන්න පුරුදු වෙනවා නිවන්න. අන්න මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන සිහිය උදව්වෙන් මේ උපදින විතර්කයේ මොහොතකින් එකට එකතු නොවීමෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ දුර්වල වෙන්න පටන් ගන්න එක සෝවාන්සේ රහත් දක්වාම දුර්වල වෙනවා. වැඩෙන්න පටන් ගන්න එක එතනින් එහා පැත්තට අපාය දක්වාමත් වැඩෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා මෙන්න මේ Tamanගේ ජීවිතය පිළිබඳව ඇතුළතින් මෙහෙම තේරුම් ගත්තම ඔබට දුක් ගෙනත් දෙන්නේ ලෝකයේ කියන අටලෝ දහමට අදාළ කාරණා නොව ඒවා උදව් කරන ඔබේ හිත ජනිත කරගත්තා වූ මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම බව තේරෙනවා නම් ඒකට තථාගතයන් වහන්සේ අපහාන කියලා වචනයක් දේශනා කරලා තිබෙනවා නම් ප්‍රහාණය කරන්නේ නැහැ ඔබ දුකටපත් වෙනවායි කියලා. ඒකම ඉවර කරගන්න කියලා දේශනා කරලා තියෙනවා නම් පහාන සංඥාවලින් ඔබ මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන පද හතරෙන් කියන දේ ඒ මොහොතේ කරන්න. ඕක කියව ඉන්න නෙමෙයි. ඉතින් ඕකට තව වචනයක් මම මේ ත්‍රිපිටකේ පුරාණයක් තියෙන වචන කීපයක් කියනවා. නැත්නම් දසනා පුලා තියෙන වචනයක් කියනවා. මොකද්ද? ඔය එකතු වෙනවට කියනවා සංස්කාර නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. එකතු නොවනවට කියනවා සංස්කාර අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියලා. එකතු වෙනවට කියනවා පංච උපාදානස්කන්ධය හදනවායි කියලා. එකතු නොවනවට කියනවා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. ඔය කොහෙන් ආවත් ඔතෙන්ට ඔය ඇවිත් තිබෙන්නේ. මහ ලොකු දේවල් වශයෙන් සැලකුවේ නැති වුණාට. එනිසායි මම ඔබට අර මුලින් කිව්වේ අවුරුදු 1700ක ඉතිහාසය සියල්ල දැනගන්න ඕන නෑ. ඔබ තුළ කාම ව්‍යාපාද විහිංසා විතර්ක ජනිත වෙන ආකාරය සහ පෝෂණය වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඔබ ගැන හෙවීමක් අත්දීපා Taman දිවිනක් කර ආලෝකයක් කර ගන්නවා Tamanට Taman පේන්න ගන්නවා. දැන් වැරදි පැත්ත පේනවනේ. දැන් ඒ පාරේ ගිහින් බෑ. ඔය ද්විත්ත මාර්ගවල අපිට වාහනවල යන්න කියලා තියෙන වම් පැත්තෙන්නේ. දකුණු පැත්තෙන් ගියොත් ඉස්සරහින් එන වාහන ඔක්කොගෙම හැප්පෙන්න වෙනවා. මොකද ඒගොල්ලෝ නීත්‍යානුකූලනේ අපි නීති විරෝධී. එහෙනම් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ සමාජයේදී සදාචාර විරෝධී. ඒ පාවිච්චි කරන අයට හැප්පෙන්න වෙනවා. ඒ හැප්පෙන්නේ වාහන වල නෙමෙයි ගැටුම් වල. කඩු කිනිසි වලින් ගැටුම් ඇති කරන කපාන කොටාන මේ ඒ තමයි හැප්පිලි. ඉතින් මේ ලෝකෙට හැප්පෙන්නේ නැති ජීවිතයක් නේද ඕන? ඔබ තේරුම් අරගෙන ඔබ මේ ත්‍රිවිධ විතර්කයේ මුල් කොටගෙන බිරිඳ සමග, දරුවන් සමග, ස්වාමියා සමග, සමාජය සමග, අටලෝ දහම සමග, දේශපාලන වෙනස් වීම සමග, බඩු මිලිහල පහළ යාම සමග මොකක්වත් සමග හැප්පෙන්නේ නැති කෙනෙක් වෙන්න. ඒ හැප්පෙන හින්දා නෙගිනි ගන්න. ඔබ ළඟ නෙමේ දෝෂේ පවතින්නේ. මෙන්න මේ කරුණ තේරුම් ගත්තාම ඔබට ඔබ හැමෝටම තථාගතයන් වහන්සේ ඒ මොහොතේදී ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේදී මේ මොහොතේදී උදා වෙන මොහොතට සම්බන්ධ මේ සිද්ධිය ඔබ තුළ ජනිත වෙන ආකාරයෙන් එයට එකතු නොවීමෙන් කන්ති පරමන්තපෝතිතික්කා උගන්වනවා. ඒ මොහොත ඉවසීම තමයි බුදුන් වහන්සේගේ ලොකුම තපස. අපි හිතන් ඉන්නේ තපස කිව්වම තපස්වරු කියන වචනේ අහලා තිනවා. කොණ්ඩෙත් වහන, රවුලත් වහන, පරණ ඇඳුමකුත් වෙනගෙන ඇස් දෙක පියාන ගහක් යට ඉන්න එකක් කියලා තමයි අපි හිතන්නේ තපස කියලා කියන්නේ. ඔය ඉතින් අත්කිලමතාන යෝගින තපස ඒක වෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේගේ තපස කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ, නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. හොඳයිද? ඔන්න ලෝකෙට බුදුහාමුදුරුවෝ එලි කරපු රහස. එක පැයක් තුළ පැහැදිලි කළ හැකි. මතක තබා ගන්න. ඔය දෝසරන 18 දහසම ඕන නැහැ. නමුත් ඔබේ වචන තේරුම් ගැනීමේ හැකියාව මද නම් ටිකක් ඔය විතර්ක කියන්නේ මොනවද, කාම ව්‍යාපාද කියන්නේ අන්නේ වචන තේරෙන්නේ නැත්නම් මේවට වැරදි අර්ථ හදා ගන්න පුළුවන්. එතකොට අපි කියපු දේ නෙමෙයි අහලා තියෙන වැරදි අර්ථයක්. ඒ නිසා ඒවා පිළිබඳ නිවර්ති අර්ථය අරගෙන අපි ජනිත කරන්න හදන අර්ථය ඔබේ හිතේ උපදවා ගත්තම ඔබට
වෙන පාරක යන්න හිතෙනවා. ගමනක් තියෙනවා සතර ගමනක්. දැන් අනුසෝතගාමී නෙමෙයි ඔබ පටිසෝතගාමී. ඔබ විතර්ක වර්ධනය කරන්නෙක් නෙමෙයි විතර්ක බැහැර කරන්නෙක්. එතකොට ඔබ යන්නේ නැති වුණු සැනුසා මාර්ගේ. එනිසා ඕනෑම සූත්‍ර දේශනාවක් තුළ ඕනෑම ගාථාවක් තුළ චතුස්සත්‍ය කුළු ගන්නනවා කියන එකේ තේරුම ඔන්න ඕකයි. අදාළ කරුණු තේරුම් අරගනිමින් ලබාගත් ජීවිතේ වටිනා එකක් බවට පත් කරගන්නට ලබාගත් ජීවිතය මිනිසුන්ට ගිනි දෙන ජීවිතයක් වෙනකොට මිනිසුන්ගේ ගිනි පත්තු කරන්නේ නැති මිනිසුන් ගිනි දෙන අයට පත් කරන්නේ නැති ඔබත් නිවෙන සමාජයත් නිවන ජීවිතයක් බවට පත් කරන්නට ඕට පැවරීතු වෙන වගකීම් සමාජය ඉටු කරමින් එදිනෙදා කටයුතු කරමින් මේ සජීවී දහම බුදුර හෙළි කර වදාලා වූ සජීවී දහමක් මේක අනුගමනීය ප්‍රතිපදාවක් අනිවාර්යෙන්ම අනුගමනීය ප්‍රතිපදාවක් මතක තියාගන්න. වැඳුම් පිදුම් පුදු පූජා පවත්වන්න ගියොත් ඒවට විපාක ලැබෙනවා වරුණාම මේ විතර්කයේ ඒව තුලත් බලවත් වෙනවා වරුණාම සංසිඳීමක් නැහැ. ඒ ආගමික හෝ ආගමික නොවන එහෙම නැත්නම් ජාතික හෝ ජාතික නො ඕනෑම ජීවන රටාවක් තුළ ওই ත්‍රිවිධ විතර්කයේ තමයි ඔබ දුකටපත් කරන්නේ. ත්‍රිවිධ විතර්කය හට ගන්නවා. එයින් මිදෙන ආකාරය පිළිබඳව සතිමත් වෙන්න. ඔහුට ඉඩ නොදෙන්න. ඉඩ නොදෙන විට ඔබ මායя පරාජය කරන පාරට වහිනවා. ඔහුට ඉඩ දුන්නොත් මායයට ඔබ පරාජය වෙනවා. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගාම ප්‍රතිපදාවකට යන්නට අනුග්‍රහක බවතුන් ඇතුළු මේට සවන් දුන්නා වූ බැහැම දෙනාටම නොනස පෑදේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ අභාවප්‍රාප්ත වූ බන්දුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සැම. මවක් වෙනුවෙන් අගේ කළ යුතු දෙකුත් තිබෙනවා. වසර 104යි මාස 3ක් ආයු වළඳා දෙසැම්බර් මත 31 වෙනි දින දායකත්වයේ දරූ අය අතරින් වෙන් වූ බන්දුමති හෙට්ටි හේවා ආදරණීය මෑණියන්ට සසර කතරින් එතර නොපමාව නිවන් මඟ ලැබේවා. දෙමව්පියන් ඇතුළු සියලු පවුලේ මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට අවශ්‍ය නම් මෙම උතුම් ධර්ම දේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරගත හැකි තැනක සිටී නම් අනුමෝදන් වේවා. මොකද අනුමෝදනය දැනගෙන සතුටු වීමනේ දැනගන්න පුළුවන්ක දැනක ඉන්න ඕන. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. බුදුදහම බැබලේවා. ලස්සන වචනයක්. බුදුදහම බැබලෙන්නේ බල්බල හරි පිළිමවල හරි නෙමෙයි මිනිස්සුන්ගේ හිතවල විතර්ක ප්‍රහාණය වුණොත් පමණයි. ඒක තේරුම් ගන්න. ඒ තමයි බුදුදහම බබලන හැටි සහ බුදුසසුන ආරක්ෂා කරන හැටි. දෙවියන් බාර දෙන්න එපා. ඔබම ආරක්ෂා කරන්න. කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම දුරු වේවා. අනාගත ලංකාවේ ගුණවත් නැඳවත් දහමට ලැබී පාලකයින් බිහිවේවා. අනාගත ලංකාවේ සද්ධර්මයේ සරණින් දැහැමි ජීවිත ගත කරන මිනිස් සමාජයක් හැදේවා. අපේ උත්සාහයත් එයයි ඔබේ උත්සාහයත් ඒ යුතුයි. එබැවින් මූල්‍ය විදම් දරා ධර්ම දානයක් දීම තුළ කළා වූ මේ මහත් කාර්යය තුළ ඔබේ මේ 104 වැනි වී වෙන් වුණා වූ මෑණියන්ට නැත්නම් ආච්චියම්මට උපහාරයක් වේවා. ඔබටත් එබඳිම නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ පිණිස මෙම ධර්ම කරුණු හේතු වේවා. මන්දයත් ත්‍රිවිධ විතර්කයේ බැහැර වෙනකොට ආයුෂ දීර්ඝ වෙනවාමයි. ඒවා තමයි මිනිස්සුන්ගේ ආයුෂ කෙටි කරන්නේ. ඉහාත්ම වශයෙන්ම මේ ලබන්න ඕන සැනසුමටපත් වෙන්නට ඔබට මේ කරුණු අවබෝධය සහ අනුගමනීය ප්‍රතිපදාව හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्